මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දුලහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. උද්ඝෝෂණ තහනම් කිරීම සෞඛ්‍යංශ තීරණයක් බව ඇමති සරත් වීරසේකර මහතා කියයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පිළිබඳ පර්යේෂණ අඛණ්ඩව. ඩොලර් මිලියන 3කට අධික අන්තර්වන්දි මුදලක්. ලැම්ඩා වෛරස් ප්‍රභේදය සොයා ජෛව සාම්පල පරීක්ෂා කිරීම අඛණ්ඩව. නව නෙපියුම්කරුවන් හඳුනා ගැනීමට විශේෂ වැඩසටහනක්. මෙරට සියලු සේවාවන් ඩිජිටල් කරණය විධිමත්ව සිදු කෙරේ. තරුණ තරුණියන් 25000කට නව විදේශ රැකියා. කොවිඩ් හමුවේ පසුගිය මාස 6 තුළ සුළු අපනයන භෝගවලින් රුපියල් මිලියන 15000කට අධික ලාභයක්. ලොව විශාලතම කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමුළුව සහ ප්‍රදර්ශනය චීනයේ ෂැන්හයිහිදී. ඉන්දිය සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ. නායකත්වය දසුන් ශානකට. මහජන ඒකරාශීවීම් සහ රැස්වීම් පැවැත්වීම නතර කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය. මහජන ඒකරාශීවීම් වැළැක්වීම සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නේ දේශපාලඥයන් නොවන බව හෙතෙම අවධාරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙම අදහස් පළ කළේය. තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. මේ වැඩවර්ජන සහ රැස්වීම් පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු තමයි පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා. මේ රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම් සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. නිරෝධායන පනත යටතේ ඔහුට මේ නියෝගය දෙන්න පුළුවන්. ඒක නිසා පොලිසිය කලේ ඒ කර්තව්‍ය ඉෂ්ට කරන එක පමණයි. තරාතිරම කුමක් වුණත් ඉදිරියේ වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම් කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් පවතින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසිය. අන්තර්වන්දි මුදලක් ලෙස ඩොලර් බිලියන 3.6ක මුදලක් ලැබී තිබේ. එහි පර්යේෂණවල කිසිදු ප්‍රමාදයක් නොමැති බවත් මූලික වන්දි ගණනය කිරීම මේ වන විටත් සිදු කරමින් පවතින බවත් හෙතෙම කීවේය. එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයේ සිදු වී දැනට මාසකට අධික කාලයක් ගත වී තිබේ. මෙම ඛේදවාචකය නිසා මෙරට දීවර ප්‍රජාවට ඔවුන්ගේ ජීවනෝපාය මාසකට අධික කාලයක් තිස්සේ අහිමි වී ඇති අතර දීවර යාත්‍රා සහ ආම්පන්න වලටද විශාල ලෙස හානි සිදු වී තිබේ. දීවරයන් කොපමණ සංඛ්‍යාවකට සිය ජීවනෝපාය අහිමි වී තිබේද මේ ඛේදවාචකය තුල. එම දීවරයන්ට රජය විසින් ලබා දෙන සහන මොනවා? ජීවනෝපාය අහිමි වීම වෙනුවෙන් සහ දීවර ආම්පන්න හානි සඳහා වන්දි මුදල් ලබා දීමට බලාපොරොත්තු වන්නේ කවදා වන විට? මේ වන විට දීවර ජනතාව වෙනුවෙන් අපි රජයක් හැටියට දීවර අමාත්‍යාංශයේ හැටියට දිස්ත්‍රික්ක වශයෙන් කොළඹ දිස්ත්‍රික්ක පවුල් 1470ක් මිලියන් 7.3.5ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 9863කට මිලියන් 49ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 195කට මිලියන් 0.975ක් ගෙවීමට අවශ්‍ය කරන බඩ කටයුතු ක්‍රියාත්මක කරලා එයක් අවසන් කළා තියෙනවා. මේ වන විට අන්තර් වන්දි මුදලක් ලැබී තිනවා. එය ඇමරිකන් ඩොලර් මිලියන් 0.36ක්. ඒ මුදලින් මේ වන විට දීවරයන් ඉල්ලා ඇති මුදලට වැඩිය රුපියල් මිලියන 420ක් දීවරයන් වෙනුවෙන් වෙන් කළා තියෙනවා මේ මුදල. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න වෙනුවෙන් එම සමාගමෙන් ඩොලර් මිලියන 40ක අතුරු වන්දියක් ඉල්ලා ඇත.
එය සම්පූර්ණ වන්දිය නොවන බවත් සම්පූර්ණ වන්දිය ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවත් විවාදයට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. මේ වගේ සමෘද්ධ දූෂණයකදී ඔයිල් ස්පිල් එකකදී පරිසර හානියකදී හානිය තක්සේරු කිරීම පිළිබඳව විශේෂඥ දැනුම ඇති අය ඔවුන්ව සම්බන්ධ කරගෙන මේක කරන්න තමයි අපි බලාපොරොත්තු වන්නේ. මේ අයිතිකාරයෝ ඉන්නේ නැවට අයිතිකාරයෙක් ඉන්නවා ඔවුන් සම්බන්ධ වෙලා ඉන්නවා PNI ක්ලබ් එකකට. ඒ PNI ක්ලබ් එක රක්ෂණ ආයතනයේත් එක්ක තමයි අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ රක්ෂණ ආයතනය තමයි කොටස් ගෙවීමක් හැටියට පළවෙනි හිමිකම් පෑම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් 3.6ක් ලබා දීලා තියෙන්නේ. සම්පූර්ණ ගෙවීමක් නෙවෙයි ඉදිරිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා දෙන්නයි කියලා අපි ඉල්ලලා තියෙනවා. තොරතුරු ලබා දීම සඳහා කරුණු නීතිපතිතුමා කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම දීවර ප්‍රජාවට වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන්. දීවර ප්‍රජාවට සම්බන්ධයෙන් අපි ඉල්ලපු වන්දියෙන් ඕන් මුල් අවස්ථාවේදී අපි දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ඉල්ලලා තිබුණට වැඩිදුර එවිඩන්ස් දෙනතුරු අපිට මිලියනයයි දීලා තියෙන්නේ. නමුත් ඒක සංවේදී කට්ටියක් ඉඳලා උන්ට මුදල් ගෙවීම වඩා වැදගත් ඉඳලා ලැබුණු මුදලින් වැඩි ප්‍රමාණයක් උන්ට අපි වෙන් කරලා දීලා තියෙනවා 420 මිලියන් ලබා දීලා තියෙනවා. ඒක බෙදා දීම සඳහා වෙනම දීවර අමාත්‍යාංශයට ක්‍රමවේදයක් හදලා තියෙනවා. දීවර ජනතාවට සිදු වූ හානිය පිළිබඳ විමර්ශනයේදී කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වෙසෙන දීවරයන් පිළිබඳව පමණක් නොව අනෙකුත් වෙරළාසන්න දිස්ත්‍රික්ක කෙරෙහිද අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය නිලා සිටියේය. සෞභාගයේ දැක්මානුව බඩිරුඟු දේශීයව වගා කළ යුතු භෝගයක් ලෙස හඳුනාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මහකන්නයට අවශ්‍ය බඩිරුඟු බීජ ගොවීන්ට ලබා දෙන බව හේතුම ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ පැනයකට පිළිතුරු වශයෙනි. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි. එම විවාදය ලබන මාස පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුවේ සභා කටයුතු අද දහවල් 12:15ට අවසන් කෙරිණ. පාර්ලිමේන්තුව ලබන 19 වෙනි සඳුදා පෙරවරු 10ට යලි රැස්වේ. නව නිපැයුම් හඳුනා ගැනීමට නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. නිර්මාණකරණය සමාජගත කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීම මෙහි අරමුණයි. කොවිඩ් වසංගතය හමුවේ නව නිපැයුම් 392ක් සිදු කර තිබේ. ඉන් 182ක් විශ්ලේෂණයට යොමු කර ඇති අතර ඉන් 33ක් සඳහා පේටන්ට් බලපත්‍රද ලබාගෙන ඇත. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 12කට අධිකය. මෙහි ඇති නව නිපැයුම් 51ක් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළව යොදාගත හැකි අතර ඒවා ව්‍යාපාර ක්ෂේත්‍රයේ සංවර්ධනයටද යොදාගත හැකිය. අප කළ විමසීමකදී නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුරු මහතා ප්‍රකාශ කළේ නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මෙරට සේවා ඩිජිටල් කරණය කෙරේ. ඒ අනුව ඩිජිටල් කරණය කරන ලද හැඳුනුම්පත් ලබන වසරේ ජූනි මාසයේ වන විට ජනතාවට ලබා දීමට නියමිතය. ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 2022 වසරේ අප්‍රේල් මාසයට පෙර නවීන තාක්ෂණය යොදා ගනිමින් සියලුම පාසල් ජාලගත කරන බවයි. කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි අරමුණයි. ග්‍රාම නිලධාරීවරුන්ටද ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමට කටයුතු කෙරේ. මෙරට වෙළඳපළ ඩිජිටල් කරණය කිරීම මගින් පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමටද නව වැඩපිළිවෙලක් සකස් කෙරේ. තරුණ තරුණියන් 25000ක් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ නව වැඩසටහනක් ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරයි. විදේශ රැකියා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අධ්‍යයන කිහිපයක් යටතේ සිදු කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති යටතේ රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ. ජාතික තරුණ සේවා සභාවේ යූත් වර්ල්ඩ් වැඩසටහන ඔස්සේ මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රථම අධ්‍යයනය යටතේ තරුණ තරුණියන් 200 දෙනෙකු විදේශ රැකියා සඳහා යොමු කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්.
දහවසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව. ගත වූ කාලය තුළ කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයන් 9,25,242 දෙනෙකුට ලබා දී තිබේ. පුද්ගලයන් 3,84,454 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 25,44,614කි. 9,55,250 දෙනෙකු එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇත. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 1,14,795 දෙනෙකු වෙත ලබා දී තිබේ. එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 14,464කි. ෆයිසර් එන්නත පුද්ගලයන් 2,171 දෙනෙකුට ලබා දී ඇති බව එම නිවේදනයේ දැක්වේ. COVID-19 අභියෝගය හමුවේ පසුගිය මාස 6 තුළ සුළු අපනයන භෝගවලින් රුපියල් මිලියන 15,000කට අධික මුදලක් උපයාගෙන තිබේ. ඉදිරි මාස 6 තුළ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන වලින් රුපියල් මිලියන ලක්ෂයක විදේශ විනිමයක් ඉපීම රජයේ අරමුණයි. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ජාතික ගුවන්විදුලියෙන් විකාශය වූ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ප්‍රකාශ කළේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. අපි බලාපොරොත්තු වෙන උපරිම සේවයක් ගොවි ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරලා මේ රටේ ආර්ථිකයට ලොකු හයියක් ලබලා දෙන්න අපනයන ආදායම් වැඩි කරන්න. ඒ වගේම අපේ ගොවි මහත්තුරුන්ට අවශ්‍ය කරන කාබනික පොහොර ටික අපේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා අරන් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පොහොර කර්මාන්තශාලා 200කට අපි අමාත්‍යංශයේ මැදිහත් වෙලා උදව් කරන්න රුපියල් මිලියන 5 දක්වා, ඒ කියන්නේ ලක්ෂ 50 දක්වා උදව්වක් කරන්න 1 කෝටියක් වැඩක් කරනවා නම් අපි ලක්ෂ 50 දක්වා ආධාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා පොහොර නිෂ්පාදනය කිරීමට. ඒ වගේම කුසිකර්මාන්තයේට උගත් බුද්ධිමත් පිරිසක් එකතු කරගන්න උපාධිධාරී 1000ක් මේ අවුරුදු තුන ව්‍යවසායකයන් 1000ක් බවට පත් කරන්න අපි දැන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒගොල්ලන්ටත් රුපියල් මිලියන 5 දක්වා, ඒක ලක්ෂ 50 දක්වා ආධාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. රටේ පවතින මද්‍රව්‍ය ජාලය හා ඒ ආශ්‍රිත වංචා දූෂණ මැඩ පැවැත්වීමට තමන් කැපවීමෙන් ක්‍රියා කරන බව අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නවදුරේ රාජකාරී ආරම්භයෙන් පැවසීය. තමා ජනතාව වෙනුවෙන් නිරතුරුව සේවය කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. පොලිසියේ තියෙන වැදගත්ම ක්‍රියාවලීන් දෙකක් තමයි අපරාධ මර්ධනය, විමර්ශනය වගේම රථවාහන පාලනය. මගේ යටතේ පොලිස් කොට්ටාස 11ක් තියෙනවා. විශේෂයෙන්ම ඒ තුලින් මම බලාපොරොත්තු වෙනවා පොලිස්පතිතුමාගේත් ඒ වගේ අපේ අමාත්‍යාංශ ලේකම්තුමාගේත් ඇමැතිතුමාගේත් රජයේ ජනතාවගේත් බලාපොරොත්තු ඉෂ්ට වන ආකාරයට අපරාධ බියෙන් තොර සමාජයක් ඇති කිරීමේ කාර්යය සඳහා ඒ නිලධාරීන් මෙහෙवला ඒ වගේම මේ රටේ ජනතාවට යම් මෙහෙයක් සිදු කිරීමට ඒක තමයි බලාපොරොත්තු. 2021 එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුවට ඉදිරිපත් කරන නව ජාතික දායකත්වය නිර්ණායක පිළිබඳව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතියට යොමු කිරීමට නියමිතය. එම සමුළුව ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේදී පැවැත්වේ. එහිදී අවධානයට යොමු වන ප්‍රධාන කරුණු දෙකක් වන්නේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ කාලගුණ විපර්යාසවලට අනුගත වීම පිළිබඳවයි. මේට දායකත්වයේ සපයන රටවල් වසර 5ක් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික නිර්ණායක ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව එම සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන ජාතික නිර්ණායක ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිකැල්ල කන්ද ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේ මාසික ප්‍රගතිය සමාලෝචනය කෙරේ. එහි 6 වෙනි වැඩසටහන පැවැත්වූයේ දැරණියගල දිකැල්ල කන්ද කනිෂ්ඨ විද්‍යාලයේදීය. එම ප්‍රගති සමාලෝචන වැඩසටහන යටතේ අධ්‍යාපන ජල සම්පාදන සහ ඉඩම් සංවර්ධනයේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. මෙවන විට අධ්‍යාපනය සම්බන්ධව ඇති වූ ගැටලු වලින් 80%කට වැඩි ප්‍රමාණයකට විසඳුම් ලබා දී තිබේ. මාර්ග රැසක ඉදිකිරීම මෙන්ම
ජල ව්‍යාපෘති 2ක කටයුතුද ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා ජාතික ගුවන්විදුලියට පැවසිය. මේළඟට ප්‍රමුඛ පුවත. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන 60ක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රටවල් කිහිපයක සීග්‍රීන් ව්‍යාප්ත වන ලැම්ඩා වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවධානමක් පවතින බැවින් සෞඛ්‍යාංශයේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවෙයි. එම වෛරසය වැළඳුණු පුද්ගලයන් සිටී දැයි සොයා බැලීම සඳහා අඛණ්ඩව ජෛව සාම්පල් පරීක්ෂා කෙරේ. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි. එම වෛරසය රටවල් කිහිපයක සීග්‍රයෙන් ව්‍යාප්ත වුවද ශ්‍රී ලංකාවේ එය මෙතෙක් වාර්තා වී නොමැත. විදේශ රැකියාවල නිරත වූ ශ්‍රී ලාංකිකයන් 124 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ. අප කළ විමසුමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මංගල රන්දිනිය මහතා ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයන් සඳහා වන්දි මුදල් ලබා දීම අඛණ්ඩව සිදු කරන බවයි. රටවල් 16ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් 4500කට පමණ කොවිඩ් ආසාදනය වී ඇත. ඉන් 4300 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ. ගත වූ කාලය තුළ විදේශගත ශ්‍රමිකයන් 65000කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති අතර තවත් 27000කට අධික පිරිසක් පැමිණීමට අපේක්ෂා කෙරේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. 2020 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් බාර ගැනීම හෙටින් අවසන් වෙයි. විභාග දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැදවා තිබෙන. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් සඳහා විදුහල්පති නිර්දේශ අවශ්‍ය නොවන බව දෙපාර්තමේන්තුව පවසයි. විෂයාංක 12 සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ලකුණු 30ට වඩා අඩුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් නොලද සිසුන්ටද එම විෂය සඳහා නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. විදෙස් පුවත්. ලොව විශාලතම කෘතිම බුද්ධි තාක්ෂණ සමුළුව සහ ප්‍රදර්ශනය චීනයේ ෂැන්හයි නගරයේදී ආරම්භයි. චීනයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් තම තාක්ෂණික නිෂ්පාදන එළිදැක්වීම එහිදී සිදුවිය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කළ තිබූ ප්‍රදර්ශනයට විශාල පිරිසකට මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වීමේ අවස්ථාව සලසා දී තිබිනේ. ගත වූ පැය 24 තුළ මෙක්සිකෝවෙන් කොවිඩ් මරණ 266ක් වාර්තා වෙයි. මෙක්සිකෝවෙන් වාර්තා වන නව ආසාදිතයන් ගණන 9452කි. ඉන්දියාවෙන් කොවිඩ් මරණ 911ක් වාර්තා වෙයි. ඉරටින් වාර්තා වන නව කොවිඩ් ආසාදිතයන් ගණන 43393කි. බොලිවියාවේ පුද්ගලයන් 59 දෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. තායිලන්තයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 72කි. ඒ අනුව සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 40,26,838ක් වේ. ජපානය ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත් මිලියනයක් පිලිපීනය වෙත පරිත්‍යාග කරයි. දෛනිකව පිලිපීනයෙන් නව කොවිඩ් ආසාදිතයන් 5000ක් පමණ වාර්තා වෙයි. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මුළු ජනගහනයෙන් 8%කට පමණ කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි. පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතරතේ පරිත්‍යාගයට ප්‍රණාමය පුද කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කෙරේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 35කි. ඒ අනුව ඌන සංවර්ධන විහාරස්ථාන සහ
ආපදාවන්ට ලක් වී විනාශ වූ විහාරස්ථාන රැසක සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුණ්‍යග්‍රාම ව්‍යාපෘති යටතේ කරන්දෙනිය, නාගොඩ, නියාගම, වැලිවිටිය, දිවිතුර, බලපිටිය සහ යකලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සඳහා මිලියන 2කට අධික මුදලක් වෙන් කර ඇත. අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් විහාරස්ථාන 8ක් සංවර්ධනය කිරීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 8කි. දිස්ත්‍රික්කයේ දහම් පාසල් සංවර්ධනයට ව්‍යාපෘති 43ක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10කට අධිකය. ඌන සංවර්ධන විහාරස්ථාන 43ක් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 14කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බිය. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දිය සංචාරයේ ඉලක්ක කර ගනිමින් මෙරට ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත නව සංචිතයක් නම් කෙරේ. එහි නායකත්වයේ දරන්නේ දසුන් ශානකයි. උපනායක ලෙස ධනංජය සිල්වා පත් කර ඇත. ඊට යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් වෙයි. ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන අඟහරුවාදා ආරම්භයි. ලබන 30 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර කල් දෙමීම කෙරෙහි සංවිධායකයන්ගේ අවධානය යොමු වෙයි. විදේශයන් නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩකයන් රැසකට වෙනත් තරගාවලි හේතුවෙන් මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් උදාව තිබීම ඊට හේතුවයි. තරගාවලිය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය එළඹෙන සතියාන්තයේ ගැනීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. පසුගිය මාස කිහිපයේ පහත වැටුණු මත්ස්‍ය මිල යලි ස්ථාවර වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අලෙවිකරුවෝ පවසති. එක්ස්ප්‍රස් පෙරල් නෞකාවේ ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ජනතාවගේ මත්ස්‍ය පරිභෝජනය අවම මට්ටමක පැවතින. මෙවන විට නැවතත් මත්ස්‍ය පරිභෝජනය ඉහළ යමින් පවතී. ඒ සමගම ගාල්ල දිස්ත්‍රික්කයේ මාළු කිලෝවක මිල රුපියල් 250 550 අතර අගයක් ගනී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සංචාරක සේවා සපයන්නන් බැංකු සහ මුල්‍ය ආයතන වලින් ගෙන ඇති ණය හා ලීසින් පහසුකම් වෙනුවෙන් ණය හා පොලිවාරික නොගෙවා සිටීමට දුන් සහන කාලය මේ වසර අවසානයේ දක්වා දීර්ඝ කෙරේ. ගෝලීය වසංගතයේ ස්වභාවය සලකා බලමින් අදාළ සහනය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කිරීමට නියමිතය. බැංකු වලින් ගෙන ඇති ණය හා ලීසින් පහසුකම් වෙනුවෙන් රජය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට වරින් වර සහන පිරිනමා තිබේ. දැනට සංචාරක ශේෂ්ඨයට වාණිජ බැංකු සපයා ඇති සමස්ත ණය මුදල රුපියල් කෝටි 30,000 ඉක්මවයි.
මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රීවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. අදත් හෙටත් දිවයිනේ නිර්තදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින හරහා හා දිවයිනාවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව වයඹ දකුණ සහ මධ්‍යම පළාත්වල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාත්‍ර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකිය. උතුරු පළාතේද තැනින් තැන වැසි ඇතිවෙයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. උද්ඝෝෂණ තහනම් කිරීම සෞඛ්‍යංශ තීරණයක් බව ඇමති සරත් වීරසේකර මහතා කියයි. එක්ස්ප්‍රස් පෙල් නෞකාවේ ගින්න පිළිබඳ පර්යේෂණ අඛණ්ඩව. ඩොලර් මිලියන 3කට අධික අන්තර්වන්දි මුදලක්. ලැම්ඩා වෛරස් ප්‍රභේදය සොයා ජෛව සාම්පල පරීක්ෂා කිරීම අඛණ්ඩව. නව නිපැයුම්කරුවන් හඳුනා ගැනීමට විශේෂ වැඩසටහනක්. මෙරට සියලු සේවාවන් ඩිජිටල් කරණය විධිමත්ව සිදු කෙරේ. තරුණ තරුණියන් 25000කට නව විදේශ රැකියා. කොවිඩ් හමුවේ පසුගිය මාස 6 තුළ සුළු අපනයන භෝගවලින් රුපියල් මිලියන 15000කට අධික ලාභයක්. ලොව විශාලතම කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමුළුව සහ ප්‍රදර්ශනය චීනයේ ෂැන්හයිහිදී. ඉන්දිය සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ. නායකත්වය දසුන් ශානකට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.